ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2021 ජනවාරි 19 අඟහරුවාදා සිරස්තල නව වසරේ මුල් දින 18 දී කොවිඩ් මරණ 66ක් ආසාදිතයන් දසදහසක් මුළු මරණ 270ක් තෙක් ඉහළට එළඹෙන 21 වෙනිදා සිට සංචාරකයන් සඳහා වරාය සහ ගුවන්තොටුපළ විවෘත කෙරේ. සංචාරකයන්ට නිරෝධායන නීති ලිහිල් වේ. බස්නාහිර පාසල් ගැන තීරණයක්. බොහෝ දුරට හෙට දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් කිරීම නිමිතයි. රංජන්ට මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්ට දැනුම් දෙයි. අසුන ගැන වාද විවාද වලින් මැති සභය උණුසුම් වේ. පොඩි වාචාල ගතියක් තියෙනවා මම දන්නවා අපේ මිත්‍රයාගේ ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් කියන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්නයක්. ඉන්දියාවේ සැලකිය යුතු පිරිසක් කොවිඩ් එන්නත මගහරි. එන්නතගත් දෙදෙනෙක් මේ යාම නිසා ජනතාව අතර බියක්. අමරිකාවේ 46 වන ජනාධිපති ලෙස ජෝ බයිඩන් හෙට දිවුරුම් දෙයි. වොෂින්ටනයේ ආරක්ෂාව තර කෙරේ. උත්සවයට නොයන බව ට්‍රම්ප් දන්වයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Buy a 2-litre Coke and get a glass free. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන්. ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. වසරේ ගෙවුණු දින 18 තුළ වාර්තා වූ ආසාදිතයන් ගණන දසදහස ඉක්මවා තිබෙනවා. එබදින 18 තුළ වාර්තා වන කොවිඩ් මරණ ගණන 66ක්. ආසාදිතයන් 337 දෙනෙකු අද අලුතින් හඳුනා ගැනීමත් සමග මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 54000 ඉක්මවා ගියා. මේ වසරේ ගෙවුණු දින 18ක කාලය තුල පමණක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 10437ක් වන අතර එම කාලය තුල සුවය ලැබූ සංඛ්‍යාව 10400ක්. ගෙවුණු දින 18 තුල වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 66ක්. ඈත පිටිසර ත්‍රිකුණාමලය අනුරාධපුර ගාල්ල හම්බන්තොට මාතර වැනි දිස්ත්‍රික්කවල රෝගය යම් පාලනය කිරීමේ අපහසු තත්වයට යම් යම් ස්ථානවල පැතිර යමින් තියෙන ඒ වගේම හඳුනාගත නොහැකි මට්ටමේ මූලාශ්‍ර වර්ධනය වෙමින් තියෙනවා. ඒ වගේම විදේශගත වීම සඳහා PCR පරීක්ෂණ වලට යොමු වන අයවලුන් අනපේක්ෂිත අයුරින් ආසාදිතව බවට වාර්තා වෙනවා. මේ නිසා මහජනතාවට විශාල අවධානමක් ඇති වෙලා තිබෙනවා. කොළඹින් බැහැල ප්‍රදේශවලත් මේ වෙද්දී ඒ නිසා ඒ තත්ත්වය වර්ධනය වෙන්න විශාල වශයෙන් උත්සව සමයේදී රටේ කොළඹින් බැහැර ප්‍රදේශවලට බස්නාහිර පළාතින් මහජනතාව පැමිණීම සහ සංචරණ සීමා සහ මහජනතාවගේ උත්සව කටයුතු යම් තරමකට සීමා කරන්න කටයුතු නොකරපු නිසා ඔවුන් පවත්වපු සාද උත්සව ඇතුළු සියලුම දේවල් වල නරක ප්‍රතිඵල මේ විදිහ ලැබෙමින් තියෙනවා. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. COVID-19 වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ඔහුගේ බිරිඳ සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබනවා. පියල් නිශාන්ත මහතාගේ පුතුන් දෙදෙනා රියදුරා ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණ මගින් තහවුරු වුණා. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් මන්ත්‍රීවරුන් ඇතුළු 22 දෙනෙකුට ස්වයං නිරෝධායනය සඳහා යොමු වන ලෙසට සෞඛ්‍යාංශ උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ රියදුරා කෑගල්ල මහරෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බව කෑගල්ල මහරෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. බස්නාහිර පළාතේ පාසල් කඩනමින් විවෘත කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජෙනරල් චවින්ද්‍ර සිල්වා මහතා පවසනවා. බස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සමැදිව බොහෝ දුරට හෙට දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්න බස්නාහිර පළාතම පාසැල් විවෘත නොකර පාසැල් හැකි පමණින් හෝ විවෘත කිරීමට කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දුන්නා.
බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. මීට සුළු වේලාවකට පෙර තවත් කොවිඩ් ආසාදිතයන් 323 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දිනය තුළ මෙතෙක් හඳුනාගත් ආසාදිතයන් ගණන 660ක් දක්වා ඉහළ යනු ඇතේ. එළපන 21 වෙනිදා සිට සංචාරකයන් සඳහා ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු පැමිණෙන සංචාරකයන් PCR පරීක්ෂණ දෙකකට යොමු විය යුතු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අනිද්දා එහෙම නැත්නම් ජනවාරි 21 වෙනිදා අපි සංචාරකයන්ට ගුවන්තොටුපළ විවෘත කරන්න කටයුතු සියලු දේවල් සූදානම් කරලා තියෙනවා. පයිලට් ප්‍රොජෙක්ට් එකට වඩා ලිහිල් නීති රීතිත් එක්ක තමයි අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ 21 වෙනිදා අරනකොට කමර්ෂල් ෆ්ලයිට් වලට, චාර්ටර් ෆ්ලයිට්ස් වලට, ඒ වගේම ප්‍රයිවට් ෆ්ලයිට් වලට, ඒ වගේම නැව්වලින් එන අයට මේ රට විවෘත කරලා තියෙනවා. සංචාරකයන්ට විවෘත කරලා තියෙනවා. මේ ශේෂ්ඨයට ගන්නේ සංචාරක වීසා ලබාගත් අය, ද්විත්ව ප්‍රවාසීභාවයේ තියෙන අය හා එවගේම මේ රටේ පදිංචි රෙසිඩන්ස් වීසා තියෙන විදේශිකයන්ට මේ හරහා එන්න පුළුවන්කම තියෙනවා. ගුවන් යානාවලට ලබා දීලා තියෙන නීතියක් අයිකාව එකෙන් පැය 72කට කලින් PCR ටෙස්ට් එක අරගෙන එන්න ඕනි. ලංකාවට පැමිණි වහම හෝටලේ චෙක් ඉන් වෙන්න ඉස්සෙල්ලා ඒ අය තව PCR එකක් ගන්නවා. ඒ කරලා පැය 36ක් ඇතුළත උපරිම ඒ අපිට වාර්තාව ලැබෙනවා. එතකන් ඒ අයට අපි උපදෙස් දීලා තියෙනවා ඒගොල්ලන්ට අයිසොලේට් වෙලා ඉන්න කියලා. අමතුමනි ධම්මික පැණිය සම්බන්ධයෙන් පහුගිය කාලේ ආందోලනාත්මක ලෙස කතා බහට ලක් වුණා. හැබැයි දැන් සායනික පරීක්ෂණය සඳහා සති 2කට කලින් අවසරයක් ලැබිලා තියෙනවා. මේ වනතෙක් කිසිම ප්‍රතිඵලයක් පිළිබඳව සඳහනක් කරලා නැහැ රජයෙන්. ඒ වගේම වාර්තා වෙනවා මේ සම්බන්ධයෙන් කරන සායනික පරීක්ෂණ වලට විවිධ බාධාවන් තියෙනවා කියලා විශේෂයෙන්ම රෝගීන් යොමු කිරීමේදී යම් කිසි ආකාරයකින් ප්‍රමාදයන් සහ විවිධ බාධාවන් සිද්ධ වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් දැන් සති දෙකකට වැඩි කාලයක් ගතලා තියෙද්දි මොකද්ද තීරණය? සම්බන්ධව අපිට නිශ්චිත පිළිතුරක් දෙන්නට බෑ මේ මොහොතේ. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා මේ සම්බන්ධව වකින් බාර අරන් තියෙනවා. මම විශ්වාස කරනවා ඉතිරි දැන් අර සායනික ප්‍රතිඵල සහ අනිකුත් ප්‍රතිඵල ඔවුන්ගේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා එක්ක අපිට දැනුම් දුන්නොත් අපි කතා කරන්න. මේ මොහොත වෙනකොට අපිට තාම මේ සම්බන්ධව වාර්තා වෙලා නැහැ. Now we see in today's paper that Minister P.R. Nishantha, who actually tried this pannier, seems to have been infected by the virus, and also some local councillors in Kegol, and his entire family had taken the pannier and also tested positive. This appeared in yesterday's paper. Look at even the vaccination. There are cases where the people who have taken the vaccination, who says that 94% is success, is being infected. So therefore, it is not a clear, clean proof of being out of it. Even if you take the vaccine, so as this, I'm sure with regard to this pannier, I think we need to sort of go into more details about it. And I don't think the government is promoting that. If every individual has the right to take precautionary measures. But on the other hand, the government has not forced or, officially is permitting to use this or promoting it. That's our position. ඉන්දියාවේ කොවිඩ් එන්නත් ලබා ගැනීම බොහෝ දෙනා මගහරිමින් සිටින නිසා එරට එන්නත්කරණය අසාර්ථක වෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එන්නත ලබාගත් දෙදෙනෙකු මිය යාම නිසා ජනතාව අතර ඇති වූ බිය මීට හේතුවයි. මේ අතර කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් ලබා ගැනීමේදී බලවත් රටවල් සදාචාර විරෝධීව ක්‍රියා කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. සිය ජීවිතය උඩු යටිකුර කරමින් පැතිරගිය කොවිඩ් වසංගතයට මැදිවී සිටි ලෝක ප්‍රජාව වසංගතයෙන් මිදීමේ නැවුම් බලාපොරොත්තු දල්වා ගත්තේ කොවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිෂ්පාදනය වීමත් සමගින්. ගෙවුණු වසර අවසන් භාගයේ සිට එම එන්නත් භාවිතය ආරම්භ කෙරුණා. නමුත් එන්නත ලබා ගැනීම සඳහා තවමත් අවස්ථාව හිමි ඇත්තේ වඩාත් දියුණු රටවල් කිහිපයකට පමණයි. සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කරන මෙවන් වසංගතයකදී සියලු රටවලට සමානව එන්නත් ලබා දීමේ වැදගත්කම් ලෝක සෞඛ්‍ය සංවිධානය අවස්ථා රසකදීම අවධාරණය කළා. නමුත් එන්නත් ගොඩගසා ගනිමින් තම රටවැසියන්ට පමණක් එය ලබා දීමට ලොව ධනවත් රටවල් ක්‍රියා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ගෙබ්‍රාසියස්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. එම රටවල මමත්ව ප්‍රතිපත්ති ලෝකයේ සදාචාරාත්මක වශයෙන් විනාශකාරී අසාර්ථකත්වයක් දක්වා අරගෙන යන බවයි ඔහු පවසන්නේ. ඔහු පෙන්වා දෙන්නේ දැනට නිපදවා ඇති එන්නත් වලින් මාත්‍රා මිලියන 39ක් ලොව ඉහළ ආදායම් ලබන රටවල් 49ක් අතර බෙදී ගොස් ඇති බවයි. මෙතෙක් කොවිඩ් එන්නත් හිමි වැත්තේ එක්
අඩු ආදායම් රටක් සඳහා පමණක් බවත් එරටට හිමි ඇත්තේ මාත්‍රා 25ක් පමණක් බවත් ඔහු පෙන්වා දෙනවා. එන්නත් බෙදාහැරීමේ සාධාරණත්වයේ සහතික කිරීම සඳහා වන කොවැක්ස් වැඩපිළිවෙල ලබන මාසයේදී ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. මේ අතර ඉන්දියානු කොවිඩ් එන්නත් ලබා ගැනීම මගහැරීමට බොහෝ දෙනා කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එන්නත් ලබා ගැනීමෙන් පසු පුද්ගල මරණ දෙකක් වාර්තා වීමත් තවත් බොහෝ දෙනාට අසාත්මිකතා මතුවීමත් හේතුවෙන් එන්නත් භාවිතයට ජනතාව පෙළඹවීමට රජයට මහත් වෙහෙසක් දැරීමට සිදු ඇති බවයි විදේශ වාර්තා පවසන්නේ. සිරතනුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. මේ අතර රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් තීරණයක් දැනුම් දීමට සති 3ක කාලයක් අවශ්‍ය වන බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම චෝදනාවට වර්ධකරු වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් පසුගියදා සිව්වසරක සිරදඬුවම් නියම කළා. යනුව රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා නීතිපතිවරයාගෙන් කරුණු විමසූ අතර නීතිපති දපුල දෙලිවේරා මහතා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බවයි. මේ අතර අද පාර්ලිමේන්තුවේදීත් රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඇයි අද දවසේ රංජන් රාමනායක මැතිතුමාව මේ ගරු සභාවට කැඳුවේ නැත්තේ කියලා. ගරු කතානායකතුමනි, ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාගේ නඩුවේ ඇපැල් අධිකරණය පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තුවේ වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්යයක්. ඒකට කිසිම අධිකරණයකට බැදියක් වෙන්න බෑ. ඒ අයිතිය රංජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් අවධානය යොමු කළා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ ලක්ෂ්මන් කිරියල්ල විපක්ෂයේ සංවිධායකතුමා කටින්ද දන්නේ නැහැ මේවා කතා කරන්නේ. ඔය කියපු කිරියල්ල මහත්තයාම තමයි ප්‍රේමලාල් ජයසේකර මහත්තයා ගෙනාපුම තමුන්නාන්සේගේ ඔබතුමාට ඉතාම පහත් විතර මේ පාර්ලිමේන්තුවේ මේගොල්ලෝ කතා කරා. ඊළඟට අපේ සුවන්තිරන් මන්ත්‍රීතුමා රංජන් රාමනායක මහත්තයාට නඩුව දාන්න කියලා හිරේ ආවපු නීතිඥතුමා. මම එතුමාට නඩු දෙකක් දාලා තිනවා. මම ලබන සතියේ මෝෂන් එකක් දාලා නඩු දෙක අයින් කරගන්න. මොකද මගේ නඩු දෙක කතා කරොත් තව අවුරුදු 4ක් හිරේ යනවා. ඒ වගේ දේශපාලන පරිගැනීමකට මේ කරපු නිසා මට යන්න අභියාචනාධිකරණයේ තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. හැබැයි රංජන් රාමනායක මන්ත්‍රීතුමාට මේ දඬුවම් ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ නිසා එතනින් එහාට යන්න නැති නිසා තමයි එතුමාට මේ ප්‍රශ්න පැන නැගිලා තියෙන්නේ. ඒ කතාවක් තියෙනවානේ හැම ගාටම කොට ගියාට කොට්ටෝරුව කේල් ගාට කොටපොර්දාට ඔටපැටල ඒ වගේ උසාවියට අපහාස කරපු නිසා තමයි එතුමාට දඬුවම ලැබිලා තින්නේ. පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා විසින් මැතිවරණ කොමසාරිස්තුමාට දැනුවත් කළ පරිදි එස්.බී. සානායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී තිබෙන්නේ පාර්ලිමේන්තුවට අඛණ්ඩව මාස 3ක් සහභාගී නොවීම හේතු කොටගෙන. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව තියෙනවා වසර 2කට වඩා සිරදඬුවමක් ලැබුණම ඔහුට අවුරුදු 7ක් යනකම් සිවිල් අයිතිවාස ඡන්ද බලයවත් නැහැ. ඒක හැබැයි මේකෙන් බේරෙන්න තිබ්බා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි එතුමාට මේක ඇපීල් කරන්න පුළුවන් වුණා. මේක ඇපීල් කරන්න තැනක් නැහැ. එතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය විතරක් නෙවෙයි මේ වෙනකොටම 7 අවුරුද්දකට ඔහුගේ මූලික සිවිල් අයිතිවාසිකම් නැති වෙලා ගෙනාවට ඡන්ද බලෙත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ ජී.එල්. පීරිස් මැතිතුමා මට නිවාඩු යෝජනාවක් ගෙනාවා. ඒක නීතිපතිතුමාට යොමු කරා. නීතිපතිතුමා ඔය මම කියන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය ඉදිරිපත් කරලා තමයි කිව්වේ නැහැ ඔහුට ප්‍රජා ඉතිහාස අවුරුදු දෙකකට නැති වෙනවා. එඳා යාට පාර්ලිමේන්තුවට එන්න දෙන්න බෑ. එස්.පී. එතුමා ප්‍රායෝගික අධිවිද්‍යාවක මේ පාර්ලිමේන්තුවට කිව්වා. ඒ නිසා නිකන් බොරු තර්ක දාන්න එපා සමාජ දූෂකයෙක් වෙනුවෙන්. මම පැහැදිලිවම කිව්වේ සමාජ දූෂකයෙක් කියන එක කිව්වේ එතුමා නාමලීට ලක්ෂ 10ක් පොළු දාපේක තමුන්නාන්සලා දැක්කේ නැද්ද? තාම උසාවියේ තියෙනවා. වාහනේ ෆර්මිට් එක දෙපාරක් විකුණලා තාම උසාවියේ නඩු තියෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොකෙන් ගන්නවා කිව්වා. උසාවියේ අධිකරණයේ ඉන්න විනිශ්චයකාරයෝ මේ කෝටි ගණන් සල්ලි එක අයගෙන් ගන්නවා කිව්වා. ඒ නිසා මෙතුමාගේ අන්පට වලින් අපි දැක්කා. බැක් සයිඩ් කිව්වා, ෆ්‍රන්ට් සයිඩ් කිව්වා. මේ නිසා තමයි මම කිව්වේ රංජන් රාමනායක කියන්නේ සමාජ දූෂකයෙක්. තමුන්නාන්සලා එතුමා වෙනුවෙන් කොහොමද පෙනී හිටින්නේ? අධිකරණයට බලපෑම් කළා, පත්මිට කතා කළා. නීතිය නමමින් ඒම පාලව ගෙදරට ගේනවා. කඩුවෙල මයිස්ත්‍රාත්ව ගෙදරට ගෙනලා බැසිල්ල තද කරන්න කියනවා. පෞසිය දවසකට හරි ඉරේ අරින්න කියනවා කියන්න කතා කළා. මේවා අරි කියලා තමුන්නාන්සලා කියන්නේ. මම නම් කියන්නේ සත්වෙක්. තමුන්නාන්සලා ආයේ දේශපාලන වාසියක් ගන්න හදනවා දෝ කියලා මට හිතෙනවා. ඒ නිසා ඊටමත් ගෞරවයෙන් වැඳලා ඉල්ලනවා. සමාජ දූෂිතය
එක් වෙනුවෙන් පෙනී හිටින්න එපා කියන එක ඉතාමත් පැහැදිලිව කියමින් රංජන රාමනායක මැතිතුමාට උසාවියට අපහාස කිරීමේ චෝදනාව ගොනු වෙන්නේ අපේ ආණ්ඩුව කාලේ නෙවෙයි. එතුමාට මේ චෝදනාව ගොනු වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව කාලේ. දැන් රංජන්ට තියෙන එකම විකල්පය ජනාධිපති සමාව පමණයි කියන්නේ. ඉතින් රංජන රාමනායකගේ පොඩි වාචාල ගතියක් තියෙනවා මම දන්නවා අපේ මිත්‍රයාගේ. ඒ වාචාල කටින් පිටවුණු වචන තමයි අද මේ සමාජයට ලොකුම හානිය වෙලා තියෙන්නේ. අද මං අහගෙන මන්ත්‍රීවරු කියනවා පොදු ජනතාවගේ ප්‍රශ්න කතා කරේ කියලා. ෆ්‍රන්ට් සයිඩ් බැක් සයිඩ් කියන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්නයක්ද? රංජන් රාමනායක මැතිතුමා පිළිබඳ ගැටලුවක් මේ අද තමයි ඔබතුමාලා සියල්ල මතු කරන්නේ. ඒ නිසා අපි ඒ ගැන කරුණු අධ්‍යයනය කරලා සොයලා බලලා මට කාලයක් දෙන්න මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න. ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමට තියෙනවා නම් ඉදිරි සති දෙක ඇතුළත ඒක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් තීරණයක් දෙන්න සති 3කට කාලයක් ලබා දෙන්නේ කියලා සඳහන් කරමින් මේ ප්‍රශ්නය අද අවසන් කරනවා. ඊයේ කැබිනට් එකට ආවා පසුගිය කා දේශපාලන පරිගණින් කමිටුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දඬුවම් දීපු කමිටුවේ ඔක්කොම නම් ටික ආවා. අපි ඔබතුමාලට කියන්නේ තමුන්නාන්සේලාගේ දූෂණ විරෝධී කමිටුව විසින් රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීමක් පිළිබඳව තමයි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ආවේ. ඒකට යන්න ලෑස්ති වෙන්න මගේ අප්පලා ටික. ඒකට හොඳට ලෑස්තිලා ඉන්න දක්වන්න මැදගෙන. කතානායකතුමාගේ කාර්යාලයේදී පැණි බොනවා. මේ ධම්මික පැණිය බොනවා. ඒ පැණිය බීපු മന്ത്രിවරයෙක් කියනවා අපි පවුලටම ඒ විදියට මාත්‍රාව බිව පවුලටම හැදිලා කියලා. අපේ පියල් නිශාන්ත මන්තුමාට හැදිලා. දැන් එහෙම තියෙද්දි ගුවන් තොටුපළේ ඊමේල් එකෙන් යවනවා ඊමේල් එකක් ගුවන් තොටුපළේ සේවකයෝ සියලු දෙනාටම ධම්මික පැණිය සල්ලි වලින් ගන්න කියලා. ලංකාවේ ජනතාවට එන්නත් ගේන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැ. නමුත් පිටරටින් එන සියලු දේ හරි කියලා හිතාගෙන පිටරටින් නම් හරි කියලා හිතාගෙන ඉන්න සමගි ජන බලවේගය තමයි විරුද්ධ පක්ෂයේ ඉන්නේ. ඒ විරුද්ධ පක්ෂය මේ ආයුර්වේදය ශක්තිමත් කරලා කොහොමද මේ කොරෝනා වලට මුහුණ දෙන්න කියන පිළිබඳව වචනයක්වත් කතා කරනවා මට මෙතෙක් කාලයක් ඇහුනේ නැහැ. දැන් රටට එන ගහලා ලදරුවන්ට කන්න නැහැ ත්‍රිපෝස ටික ත්‍රිපෝස කම්හල් වහලා කුකුල්ලෝ බෙත්තර ඒ පෝෂණය ඉවරයි. හැබැයි දාන්න මත්පැන් නිෂ්පාදනාගාර අන්න 4-5 කරිනවා. බියර් නිෂ්පාදනාගාර 3-4 කරිනවා. අර තට්ට මහාචාර්යතුමා මහලොකු පම්පෝරිය. එහෙම පෞද්ගලිකව මිනිස්සුන්ට අපහාස කරන එක වැරදි. කරුණා කරලා හැන්සාඩ් එකෙන් ඒක ඉවත් කරන්න. තර්කය ගේන්න. මන්ත්‍රීතුමා තර්කය ගේන්න. හරි සමාවෙන්න මට මේ මගේ තිබිච්ච කාලය අඩුකම හින්දා මේ මන්ත්‍රීතුමා කාලය ඉවර කරන්න එපා. ඉතින් මට සමාවෙන්න මම කියපු වචනයක් තියෙනවා මගේ ඉසකෑ ටික යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ ගෞරවනීය මිත්‍රයා මට හදිස්සියට නම අමතක වුණා. මගේ ඉසකෑම යන්න ඕන කරපු අපහාසය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කිසිදු කොටසක් ඉන්දියාවට ලබා දීමට තමන් විරුද්ධ බව නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. කොළඹදී අද පැවති එම ව්‍යාපාරයේ පළමු හමුවට එක්වෙමින් පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් මේ අදහස් පළ කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සුරකීමේ ජාතික ව්‍යාපාරය අද පළමු වරට රැස් වූයේ කොළඹ 2 JMC ශාලාවේදී. රැස්වීම අවසානයේදී පූජ්‍ය එල්.ඒ. ගුණවංශ හිමියන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වුණා. ජාතික සම්පත් ආරක්ෂා කරනවය කියලා පත් කරගත්ත රජයක් තියෙනවා. තිබුණු රජය මගින් කරපු විවිධ විනාශයන් වළක්වනවා කියලා ආපු රජයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි මේ රජයට කියනවා කරුණා කළා අපි ජාතිය ඉදිරියේ තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන කරුණුත් කල්පනා කළා මේ ජාතික අපරාධය මේ මහා පාප කර්මය සිදු නොකර කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි රට පුරා කරගෙන යන්නේ. ලාභ උපයමින් රට සංවර්ධනය කරමින් රටේ අනාගතය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් කරන්න පුළුවන් මේ දැනට ලාභ ලබන ආයතන විදේශ සමාගම් හෝ දේශීය සමාගම් සමග ආයෝජනය කිරීම අවශ්‍ය නැහැ කියලා අපි කියන්නේ. නැගෙනහිර පර්යන්තයේ ආයෝජනයක් අවශ්‍ය ඒක ශ්‍රී ලංකා වරායධිකාරියට කරන්න පුළුවන්. ඒ ආයෝජනයට අවශ්‍ය මුදල් අපිට තියෙනවා. ඒකට තාක්ෂණ දැනුම අපිට තියෙනවා. ඒකට මානව සම්පත අපිට ඉන්නවා. ඒ පිළිබඳව යෝජනාවලිය සිකුරාදා අපේ ජාතික සභාව හරහා අමාත්‍යාංශ ලේකම්තුමන්ට නැත්නම් කැන්කේකේ ගරු සභාපතිතුමන්ට පිළිගන්නන සූදානම්. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජටයේ පිළිබඳ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදහස් පළ කළා. මේ ඩොලර් මිලියන 700ක් කියන්නේ රුපියල් වලින් කෝටි 13300ක්. කෝටි 13300ක් වසර 35කට ලබා දෙනවා කියන්නේ වසරකට කෝටි 380ක්. දවසකට කෝටි 4000ක්. නැගෙනහිර ජැටිය සංවර්ධනය කරපුවාම අපිට දවසට කෝටියක් නෙමෙයි කෝටි 10ක විතර ආදායමක් ලබන්න පුළුවන්. ගෙදරක මිනිස්සෙක් තමන්ගේ පවුල ගෙදර ඉන්නකොට තව පවුලක් ගෙනල්ලා කියනවා නම් මම මේ 149ක් මේ පවුලට දෙනවා. හැබැයි කළමනාකරන අයිතියත් එයාට කියලා. ඒක සාධාරණද?
මේවා පිස්සු කතානේ. ඒ හම්බ කරන ලාභයෙන් 51% අපිට අපේ තමයි මෙහෙයුමේ බලතල තියෙන්නේ. අපි රජයක් හැටියට මේ රටේ ජනතාවට අයිති මේ රටේ ජාතික සම්පත් කිසි දෙයක් විකුණගෙන කන න්‍යාය පත්‍රයක් අපි ළඟ නැහැ. හෙක්ටයාරයකට වැඩි පොහොර සහනාධාරය ලබන ගොවීන් ඊළඟ කන්නේ පොහොර සහනාධාරය ලබා ගැනීමට නම් සියස්වැන්නෙන් වී කිලෝ 1000ක් රුපියල් 50ක සහතික මිලක් යටතේ රජයට අලෙවි කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී. වී මිලදී ගැනීම ඉතාම සාර්ථකයි. රුපියල් 50යි. අපි වීයලවි මණ්ඩලය මේ වීටික මිලදී අරගෙන කුඩා වීමෝල් හිමියන් ලව්ව මේක අඹරලා මේක අපි සතොස සහ සම්පකාර හරහා අනිවාර්යෙන් රුපියල් 97කට දෙනවා. සම්බ මේ දෙකම 100ට හැ විකුණන්න දෙන්නේ නැහැ. ඊ වර්ෂයේ තුල පාලනයක් දැම්මා ඒකට හේතුව තුනේ වී සියල්ල තිබුණේ මෝල් හිමියන් සතු. ඒගොල්ලෝ කරේ වී තොග තියාගෙන ටික ටික වෙළඳ පොළට දාලා රටේ වී හිඟයක් මවා පැව්වා. අපිට ඕනේ මෙට්‍රික් ටන් 40000යි 50000යි මාසෙකට. අපිට සතොස්ස සහ සම්පකාර හරහා මේ පාලනය කරගන්න අපිට පුළුවන්. ගිය පාර වී මිලදී ගැනීම කරේ දිසාපති වරහා. මේ පාර කෙලින්ම වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගන්නේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන සම්බන්ධ කරගෙන කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් හරහා විතරයි අපි කරන්නේ. ඒ නිසා අපි තීන්දුවක් කරගෙන දෙනවා කැබිනට් තීන්දුවක් හෙක්ටයාර් එකකට වැඩි පොහොර සහනාධාරය ලබන එකක් දෙකක් අතරයි වී කිලෝ 1000ක් අපිට දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ උන් 6000ක් 7000ක් නිෂ්පාදනය කරනවා අපි ගන්නේ 1000යි. ගොවියා යම් ලෙසකින් අපට වී ලබා දෙන්නේ නැත්නම් ඊළඟ කන්නේදී ගොවියට පොහොර සහනාධාරය ලබා දෙන්න රජයට හැකියාවක් නැහැ. ඒ නිසා ආණ්ඩුව වතුර ටික නිකන් දෙනවා නම් ආණ්ඩුව පොහොර ටික නිකන් දෙනවා නම් මෙවැනි ජාතික වැඩසටහනකට Taman නිෂ්පාදනය කරන එකෙන් 10%ක් 15ක් අපි මේක ගොවියාගේ නිෂ්පාදිත මිල ඇවිල්ලා රුපියල් 25යි 30යි. අපි රුපියල් 20ක් වැඩිපුර කිලෝ එකක් මිලදී ගන්න. නිසා ඒක කිසිම උට පාඩුවක් වෙන්නේ නැහැ මේක තුල. ප්‍රධාන මෝල් හිමියන්ත් එක්ක අපි ගැටෙන්න යන්නේ නැහැ. මේකේ මේ කන්නේදී ලක්ෂ 3යි. 10%යි අපි ගන්න හදන. 90ක් තියෙනවා. ඇමරිකාවේ 46 වෙනි ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් හෙට දියුරුම් දීමට නියමිතයි. දියුරුම් දීමේ උත්සවය පැවැත්වන වොෂින්ටන් අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට අමරිකානු බලධාරීන් පියවරගෙන තිබුණා. අමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් හෙට දියුරුම් දීමට නියමිතයි. ඒ වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැත්වෙන උත්කර්ෂවත් උත්සවයකදී එෙහිදී මීළඟ උපජනාධිපතිනි ලෙසත් ඉන්දියා සම්භවයක් සහිත කමලා හැරිස්ද දියුරුම් දෙන්නේ අමරිකාවේ කාන්තාවක් ලැබූ උසස්තම පදවිය දෙහිමි කර ගනිමින්. සම්ප්‍රදායික උත්සවයකින් ඔබට ගොස් මෙවර දියුරුම් දීමේ උත්සවය වෙනස්ම ස්වරූපයක් ගෙන තිබෙනවා. ඒ ට්‍රම්ප් ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති කළ කලබලය සහ කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් අමරිකාව මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බයිඩන්ගේ ජනාධිපති දුර පත්වීම සහතික කරමින් කැපිටල් ගොඩනැගිල්ලේ කොංග්‍රසය හමුවේ විවාදය පැවැත්වමින් තිබියදී ට්‍රම්ප් ආධාරකරුවන් ඊට බලහත්කාරින් ඇතුළු වී සිදු කළ කලබලයෙන් 5 දෙනෙකු මිය ගියා. දිවුරුම් දීමේ උත්සවයට සමගාමීව තවත් කලබල ඇතිවීම වැළැක්වීම සඳහා වොෂින්ටන්හි ආරක්ෂාව දැඩිසිය තර කර තිබුණේ මෙලෙසින්. ඩෙමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජය ලැබූ බයිඩන් සහ කමලා හැරිස්ගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා මෙවර සීමිත පිරිසක් පමණක් එක්වෙතයි අපේක්ෂිතයි. සාම්ප්‍රදායිකව ඒ සඳහා දුරින් ඉවත් වෙන ජනාධිපතිවරයා ඔහුගේ බිරියද එක්වනවා. කෙසේ නමුත් මෙවර උත්සවය තමන් මගහරින බව ජනපති යුවල දැනටමත් දන්වා තිබෙනවා. එහෙත් උපජනාධිපති මයික් පෙන්ස් යුවල නිවේදනය කරත්තේ තමන් උත්සවයට එක්වන බවයි. දිවුරුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය අමතා ප්‍රකාශයක් සිදු කරනු ලබනවා. සිය දුර කාලයේදී අත්පත් කර ගැනීමට අපේක්ෂිත ප්‍රධාන ඉලක්කයන් ඔහු මෙහිදී සඳහන් කරනු ඇති. එහිදී ඔස්කා සම්මානලාභී ගායිකා ලේඩි ගාගා විසින් ජාතික ගීය ගායනු ඇති අතර ජෙනිෆර් ලෝපෙස්, ජස්ටින් ටිම්බර්ලේක් සහ ජෝන් බොන් ජෝවිද ගායනා ඉදිරිපත් කිරීමට නියමිතයි. උත්සවයට සමගාමීව පැවැත්වෙන ප්‍රසංගයේ ප්‍රධාන නිවේදක ලෙසින් සම්මානලාභී රංගන ශිල්පී ටොම් හෑන්ස් කටයුතු කරනවා. මේ අතර උත්සවයට පෙර දිනය කොවිඩ් වසංගතය හමුවේ මිය ගිය ලක්ෂ 4 ඉක්ම වූ අමරිකානුවන් සැමරීමේ දිනයක් ලෙස නම් කෙරුණා. ඒ සිහිපත් කරමින් අමරිකානු ජාතික සිහිවටනය ආලෝකවත් කර තිබූ අතර මේගේ පිරිස සිහිපත් කරමින් කැපිටල් ගොඩනැගිල්ල සමීපයේ ජාතික දජ ලක්ෂ 2ක් පමණ සිටුවා තිබුණේ මෙලෙසින්. තවත් කොවිඩ් ආසාදිත මරණ 3ක් වාර්තා වුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ කරණ 273ක් දක්වා ඉහළ යනු ඇති. දැන් BIS @ විශේෂාංගය.
ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ නව සේවා මධ්‍යස්ථානයක් පෑලියගොඩ මැනින් වෙළඳපොළ සංකීර්ණයේදී අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. සංකේතාත්මක ණය ප්‍රදානය, තැන්පතු බාර ගැනීම, ලීසිං ණය ප්‍රදානය සහ ATM, CDM අඩංගු EC zone කුටිය විවෘත කිරීමත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ප්‍රදේශීය සංවර්ධන බැංකුවේ මෙම සේවා මධ්‍යස්ථානය මගින් මැනින් වෙළඳ සංකීර්ණයේ ජනතාවට අවශ්‍ය සියලු බැංකු අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවනු ඇත. එත් සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස නිමවට පත්වනවා. මීළඟට වාද පිටිය. සුබ රාත්‍රියක්.